සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවායිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ උතුම් බලාපොරොත්තු, ඒ උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ දක්ඛින විභංග සූත්‍රයේ සඳහන් වන උතුම් ගාථා රත්නයක්. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධහං කම්ම පලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රූමි. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. යමෙක් තමන් සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දානයක් දෙනවන ධම්මේන ලද්දං සුපසන්න චිත්තු. ඒ දානේ සඳහා ධාර්මිකව හරිහම්බ කරගත්ත වස්තුවක් පැහැදුණු සිතින් යොදනවන අபிසද්ධහං කම්ම පලං උලාරං කර්මයයි කර්ම ඵලයයි පිළිබඳව මනා විශ්වාසයකුත් ඔවුන්ට තියෙනවනම් තං වේදානං විපුල පලන්ති බ්‍රූමි. ආන්ගේ දානය විපුල ඵල ගෙනල්ලා දෙනවා කියන කාරණාව මේ ගාථා රත්නයෙන් දේශනා කරලා තියෙනවා. අපි මේ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. යෝ සීලවා, යමෙක් සිල්වත්ද දන් පැන් පූජා කරනකොට මේ සිල්වත් බව ජීවිතයක ඉතා විශේෂයි. එතකොට දන් පැන් පූජා කරනකොට විතරද සිල්වත් බව ජීවිතයක විශේෂ වෙන්නේ? එහෙම නෙමෙයි පින්නතුනි. මුළු ජීවිතයම සීලයෙන් පෝෂණය වෙන්න ඕනේ. ළමයාගේ ඉඳලම මහල්ල දක්වාම මුළු ජීවිතේම සිල්වත්ව ගත කරලා තියෙන්න ඕනේ. ළමා කාලෙත් සීලය අවශ්‍යයි. තරුණ කාලෙත් සීලය අවශ්‍යයි. මැදියම් කාලෙත් සීලය අවශ්‍යයි. සැදෑ සමෙත් සීලය අවශ්‍යයි. හැබැයි ওই කාරණාව නොදන්න අය සමහර අය කියනෝනේ අපිට තව සිල් ගන්න කල් තියෙනවා කියලා. තව සමහර අය කියනවා මේ වයසට ගිහිල්ලා කරන්න ඕන දේවල් දැම්ම කරන්න ඕනේ කියලා. ධර්මය නොදන්නකමේ තියෙන අසරණ බව තමයි
Taman තුලින්ම කියවෙන්නේ. ඒ වගේම පිරිසකට නම් ඒ කතාව හොඳයි. නමුත් ඥානවන්තයෝ ඉස්සරහ පිට එවන් කතාවක් කිව්වොත් අපි කවුද කියන කාරණාව හොඳටම වැටහෙනවා. කොච්චර අනවබෝධයකින්ද ජීවත් වෙන්නේ කියන කාරණාව ප්‍රසිද්ධ වෙනවා. මොකද වුන් තාම දන්නේ නැහැ. ඉපදිච්ච අය මැරෙනවා. හැබැයි මැරිච්ච අය උපදිනවා. එතකොට මැරිච්ච අය උපදිනවා කියලා කියහම උපදින්නේ කොහෙද? උපදින්න තැන් මේ විශ්වයේ කොච්චර තියෙනවද? අපි අතර ඉඳලා මැරුණ කෙනෙක් මේ සක්වලේම ආයෙ උපදින්න ඕන කියලා නියමයක් නැහැ පින්නතුනි. එහෙම නීතියකුත් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. අපි අතර ඉඳලා ජීවත් වෙලා මැරුණ කෙනෙක් මේන් සක්වලවල් 100 ගණන් ඈත උපදින්නත් පුළුවන්. නැතු මේ සක්වලෙම උපදින්නේ නැහැ. එච්චර ඈත සක්වලක තිරිසනෙක් වෙන්නත් පුළුවන්. ප්‍රේතෙක් වෙන්නත් පුළුවන්. අසුරයෙක් වෙන්නත් පුළුවන්. නිරිසතෙක් වෙන්නත් පුළුවන්. දෙවියෙක් වෙන්නත් පුළුවන්. බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්. මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඉපදුන සත්වයා මැරෙනවා. මැරුණ සත්වයා ආයෙ උපදිනවා. සතර අපායෙ උපදින්න පුළුවන්. වෙනත් සක්වලක සතර අපායෙ උපදින්න පුළුවන්. මේ සක්වලේ සුගතියේ ඉපදෙන්නත් පුළුවන්. වෙනත් සක්වලක සුගතියේ උපදින්නත් පුළුවන්. හැබැයි එයින් සුගතියේ උපදිනවා කියන තැනට යන්න නම් ආන්වර කතා කරන සීලය අත්‍යවශ්‍යයි. අපිට තාම සිල් රකින්න කල් තියෙනවා. වයසට ගිහිල්ලා කරන්න ඕන දේවල් දැම්ම කරන්න ඕනේ නැහැ කියලා කතා කරන අය සමහර වෙලාවට හිතාගෙන ඇති වයසට ගිහිල්ලාම තමයි මැරෙන්නේ කියලා. තරුණ වයසේ මැරෙන්නෙම නැති වෙයි කියලා හිතනව ඇති. ඉතින් එහෙම හිතනව නම් කෙනෙක් ඒ ධහම නොදන්න නිසා. නමුත් තරුණ වයසේ මැරෙනකොට සිල් තිබුණේ නැත්තම් උපදින්න වෙන්නේ දුගතිගාමී තැනක. එක්ක තිරිසනෙක්, එහෙම නැත්තම් ප්‍රේතෙක්, අසුරෙක්, නිරිසතෙක්. සීලය තමයි සත්වයා උපදින තැන තීරණය කරන්නේ. දානය තමයි ඉපදිච්ච කෙනාට ලැබෙන්න ඕන දේ තීරණය කරන්නේ. එන්න මේ දාන සීල කියන දෙක ජීවිතේ හරි සුවිශේෂී කාරණා දෙකක්. සසර ගමනේ වටිනා සම්දිස්ථාන දෙකක්. සුගතිය හොයාගෙන යන සත්වයා සීලෙන් පොහොසත් වෙන්න ඕනේ. නිවන් දක්නා ජාති දක්වා. එතෙක් පවතින සංසාර ගමනේ සාපිපාසාදී දුකෙන් නෑ බෑ කියන වචනෙන් බේරෙන්න රැකෙන්න දානේ තියෙන්න ඕනේ. අංගේ නිසා දාන සීල විශේෂයි. පිනතරේ සිල් රකින්නවා කියලා කියහම සීලෙන් අපේ සංවර කරන්නේ ඉන්ද්‍රියන් දෙකක් විතරයි. සීලෙන් කය සංවර කරනවා. සීලෙන් වචනේ සංවර කරනවා. හැබැයි සීලයට බෑ හිත සංවර කරන්න. කායික සංවරය, වාචසික සංවරය හොඳටම තියෙනවා. හරි සිල්වත් කෙනෙක්. නමුත් අපි දන්නේ නැහැ හිත ඇතුලේ ස්වභාවය මොකක්ද කියලා. රාගය, ද්වේෂය, මෝහය හිතේ රජ වෙනවා. බාහිරට පේන්නේ. එතකොට මේ හිතේ උපදින අකුසල් නැතිකරන්න භාවනාව අත්‍යවශ්‍යයි. දාන සීල භාවනා කියන කාරණා තුන එකට බැඳිලා එහෙම සඳහන් කරලා තියෙන නිසා.
එතකොට පින්නතුනි මේ දම්පැන් පූජා කරනකොට දායකයා සිල්වත් වෙලා දන් දෙනවනම් දායකයට ලැබෙන ආනිසංස සමුදාය ඊටාම ඉහළයි. එතකොට දායකයා සිල්වත් වෙලා දන් දෙනකොට මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න සංඝික වශයෙන් දන් දෙන එක ඊටාම ඉහළයි. පෞද්ගලික දාණයට වඩා සංඝික දානයේ ආනිසංස වැඩි. ඒක අපි බොහෝ කල් ඉඳලා දන්නවා. පින්නතුනි මොකද්ද සංඝික ක්‍රමය කියලා කියන්නේ? සංඝ සතු කරලා දෙනවා. මහා සංඝයා සතු කරලා දන් දෙනවා. එතකොට මහා සංඝයා සතු කරලා දුන්නා. අතීතයේ වැඩ හිටපු සංඝයා, වර්තමානයේ වැඩ ඉන්න සංඝයා, අනාගතයේ වැඩ ඉන්න බලාපොරොත්තු වෙන සංඝයා, මේ සියලු දෙනාමයිති. එතකොට ප්‍රමාණයක් අපි දන්නෙත් නැහැනේ. සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ප්‍රමාණයක් දන්නේ. නමුත් සංඝයා කියන්නේ සිල්වත්නේ. එතකොට සීලය ගැන සැකයක් නැහැ. ඒ වර්තමානයේ නම් අපි දන්නේ නැති නිසා දුස්සීල සංඝයා කියලාත් කියනවා. හැබැයි දුස්සීල සංඝයා කියලා જાතියක් නැහැ. එහෙම පිරිසක් නැහැ. සංඝයා නම් දුස්සීල නැහැ. දුස්සීල නම් සංඝ ගණයට අයිති නැහැ. කාටද දුස්සීල කියලා කියන්නේ? සතර පරාජිකාවෙන් පරාජිකා වෙච්ච භික්ෂුව. මේ පරාජිකාවන්ගෙන් එකකට හෝ භාජනය වෙලා නම් ඔහු දුස්සීලයි. මොකද මේ පරාජිකා වෙනවත් එක්කම පැවිද්ද ඔහුට අහිමි වෙනවා. ඒතර පැවිද්ද නැති කෙනෙක් පැවිද්දෙක් වගේ සිවුර පොරවගෙන ඉන්නවා. දැන් ඔහුට පැවිද්ද නැහැ. කලින් පැවිද්දෙක් ඔහු. දැන් ඔහු සාමාන්‍ය ගිහි පුද්ගලයෙක්. නමුත් කෙස් රැවුල් බාලා සිවුර පොරවගෙන ඉන්නවා. පැවිද්දෙකුත් නෙමෙයි. හැබැයි ගිහියෙකුත් නෙමෙයි. දෙපැත්තටම නැති කෙනෙක්. දුස්සීලයි. සාමණේර භික්ෂූන් වහන්සේලගේ වශයෙන් සලහන් කළොත් පන්සිල් පද විශේෂයෙන් උල්ලංඝනය වෙලා නම් සාමණේර පැවිද්ද අහිමි. ඒතර පැවිදි නෙමේ දුස්සීලයි. දුස්සීල. එතකොට දුස්සීල කියලා කියන්නේ සංඝ ගණෙන් ඉවත් වෙලයි ඉන්නේ. සංඝ නෙමේ දැන්. සංඝ වගේ පෙනුමක් විතරයි තියෙන්නේ. කොටියෙක් වගේ හමක් පොරවගත්තට කොටියෙක් නෙමෙයි. සිංහෙක් වගේ හමක් පොරවගත්ත පළියට සිංහෙක් නෙමෙයි. පැවිද්දෙක් වගේ සිවුරු පොරවගෙන කෙස් රැවුල් බාගෙන හිටියට පැවිද්දෙක් නෙමෙයි. අපේ ඇයිට තේරෙනවා ඇති සම්මා සම්බුද්ධ ශාසනය තුලේ දුස්සීල සංඝයා කියලා જાතියක් නැහැ. සංඝයා සිල්වත්. දුස්සීලයි නම් ඔහු සංඝ ගණයට අයිති නැහැ. නමුත් සිල්පද කැඩෙන භික්ෂූන් ඉන්නවා. එවත් වෙන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට දුස්සීල සංඝ කියන වචනේ පාවිච්චි කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලැජ්ජ නැති භික්ෂූන් කියලා. පැවිද්ද අහිමි නෑ. නමුත් ශ්‍රද්ධාව මදි නිසා, බුද්ධ අවවාදයට කීකරු මදි නිසා දැන නමුත් වැරදි කරනවා. පැවිද්දට හානි නොවන බව දන්නවා. හැබැයිම ශ්‍රද්ධාවන්තයා. දැන වැරදි කරන එක ජීවිතෙන් අයින් කරලම දානවා. කොයි වගේද? සෝවාන් වහන්සේ පන්සිල් කවදාවත් උල්ලංඝනය කරන්නේ නැහෙනි.
නමුත් පන්සිල් වලින් පස්සේ තියෙන ප්‍රඥප්තිවද්දී ශික්ෂාපද භික්ෂුන් වහන්සේලා අතින් පවා කැඩෙනවා. හැබැයි මදක් හරි සිහිය මදි වෙලා සිල්පදයක් කැඩුන බව දැනගත්තොත් උපසම්පදා භික්ෂුන් වහන්සේ ඇවැත් වුණා කියලා දැනගත්තොත් තවත් උපසම්පදා භික්ෂුවක් හොයාගෙන ගිහිල්ලා ඇවැත් දේශනා කරලා පිරිසිදු වෙනවා. සාමණේර භික්ෂුන් වහන්සේලා අතින් එහෙම වරදක් වුණොත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට දන්වලා දඬුවම් වත් ඉල්ලගෙන දඬුවම් සම්පූර්ණ කළ පිරිසිදු වෙනවා. හැබැයි ඉතින් දඬුවමක් විඳින්නනේ තියෙන්නේ. ඇවැත දෙසා ගන්නනේ තියෙන්නේ කියලා හිතාමතා වැරදි කරන්න ගත්තොත් ඒක නිරයගාමී වෙන්න හේතුවක් වෙනවා. ආන් ඒක නිසා සෝවාන් වහන්සේලා සිහි මද ගතියකින් නමුත් සුළු වරදක් තමන් අතින් වුණොත් පින්නතුනි නැවත ඒ වරද කවදාවත් නොවෙන්න වග බලා ගන්නවා. හරියට කොයි වගේද? ගිනි අඟුරේ හැබෑ ස්වභාවය දන්නේ නැතුව ගිනි අඟුර අල්ලන පුද්ගලයා ගිනි අඟුර ඇල්ලුවාට පස්සේ නැවත අල්ලන්න කිව්වොත් අයි ජීවිතේ කවදාවත් ගිනි අඟුරු නොඅල්ලනවා වගේ මද සිහියෙන් කැඩුනා නම් සිල්පදයක් පළුදුනා නම් සිල්පදයක් නමුත් ආයේ කවදාවත් ඒ සිල්පද පළුදු නොකර ගන්න වග බලා ගන්නවා. හැබැයි සෝවාන් වහන්සේලා ඉතින් ඒ විදිහට මම සඳහන් කළේ යම් කෙනෙක් මේ ශාසනයේ සිල්වත් සංඝයා ආරමුණු කරලා සංඝිකව යමක් පූජා කරනවා නම් ඒකෙන් ලැබෙන ආනිසංසය මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරන්න බෑ කියන එකයි දේශනා කරන්නේ. පෞද්ගලිකව පූජා කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාගේ සිල්වතුන්ගේ ගුණයට අනුව තමයි Tamanට ආනිසංස ලැබෙන්නේ. නමුත් දායකයා හුඟක් සිල්වත්. දායකයා මනා සීලයක පිහිටලා දන්පැන් පූජා කරනකොට ප්‍රතිග්‍රාහකයාගේ කාරණාවෙන් දායකයාට ඒ තරම් වටිනකමක් නැහැ. මොකද දායකයා සිල්වත් නිසා දායකයාට ලොකු කුසලයක් ලැබෙනවා. හැබැයි ප්‍රතිග්‍රාහකයාත් සිල්වත් නම් ලැබෙන කුසලය දෙගුණ තෙගුණ වෙනවා. ඒකයි සඳහන් කළේ දායකයා සිල්වත්ව පූජා කරගන්නව නම් ඒත් ලොකු ලාභයක් දායකයට තියෙනවා. හැබැයි දායකයා පරම දුස්සීලයි. භික්ෂුන් වහන්සේ සිල්වත්. භික්ෂුන් වහන්සේ ගුණවත්. තමන් දුස්සීලව ඉඳලා නමුත් සිල්වත් සංඝයාට දෙන දානේ මහත්ඵලයි. උදාහරණ බොහොමයක් ධර්මයෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. තඹදාටික චෝර හොඳ උදාහරණයක්. කාටද දන් දුන්නේ? සරියුත් මහරහතන් වහන්සේට. තඹදාටික චෝර කියලා කියන්නේ 55 අවුරුද්දක් මිනී මරපු කෙනෙක්. චෝර ඝාතකයා. විශ්‍රාම ගත්තට පස්සේ සරියුත් මහරහතන් වහන්සේට කැඳ දානයක් පූජා කරනවා. දානි පූජා කරලා තමන්ගේ ගෙදරට එන අතරමඟ යක්ෂණියක් එළදෙනකගේ වේශයක් අරගෙන ඇවිල්ලා ඇනලා මරලා දානවා. නමුත් කොහෙද ඉපදුනා කියලා සඳහන් කළේ? දෙව්ලොව උපදිනවා. 55 අවුරුද්දක් මිනි මරපු කෙනා. මේ ජීවිතෙන් නිරේට නොයා දෙව්ලොවට හරවා යවන්න තරම් තමන් දන් දුන්න ප්‍රතිග්‍රාහකයාගේ තියෙන සීලයට පුළුවන් වුණා. ගුණයට පුළුවන් වුණා. දායකයා දුස්සීල වුණත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් දායකයට ලොකු ලාභයක් තියෙනවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. තමන් සිල්වත් වෙලා සිල්වත් කෙනෙක් හොයලා දන් දෙන්න කියලා කිව්වේ අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න ඕන නිසා. ඊළඟට පින්නතුනි ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ.
ධාර්මිකව උපයා සපයාගත් වස්තුවක් දාන විශේෂෙහි තියන්න. දාන විශේෂෙහි තියන්න බොහෝ දේවල් තියෙනවා. දන් දෙනකොට කොච්චර දේවල් දන් දෙන්න පුළුවන්ද? මේ ලෝකේ දන් දෙන්න දේවල්ම කොච්චර තියෙනවද? ආන්හි විවිධ දේවල් පූජා කරගන්න එක සසර ගමනට හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ නම් අපිට විශේෂයෙන් අනිවාර්ය කළා දස දාන වස්තුවක්. දාන වස්තු 10ක්. ඒ භාග්‍යතුන් වහන්සේ දස දාන වස්තුවක් අනුමත කළේ. මේ දාන වස්තු 10 ජීවිතයක් තුල යමෙක් පූජා කරගන්නවා නම් මේ 10 තුල ලැබෙන ආනිසංස සමුදාය විශාල ප්‍රමාණයක්. ආහාර දන් දුන්නාම කොච්චර දේවල් ලැබෙනවද? කාරණා 5ක් සඳහන් කළන්නේ. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. මේ පහම ආහාරයේ මත රඳා පවතින දේවල්. ආහාර දෙනවා කියලා කියන්නේ මේ පහම දන් දුන්නා කියන එකයි. සංසාරේ අපිට විපාක දෙනකොට මේ පහම විපාක දෙනවා. එකක් 100 වතාවක් විපාක දෙනවා තිරිසනෙකුට කැම දුන්නාම. දක්කන විභංග සූත්‍රයේ කාරණාව මං හිතන්නේ ඕන තරම් දේශනාවල් වලින් අහලා තියෙනවනේ. තිරිසනෙකුට කැම වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක අපිට ආහාර පාන හිග වෙන්නේ. දුස්සීල මිනිහෙකුට කැම දුන්නාම අනාගත ජීවිත 1000ක් ආහාර පානෙන් හිගයක් නැහැ. පෘතග්ජන සීලවන්තයෙකුට දන් දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක්. එතකොට තිරිසනෙකුට කැම වේලක් දුන්නාම ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ කාරණාව 100 වතාවක් ලැබෙනවනේ. ආයුෂයේ 100 වතාවයි, වර්ණයේ 100 වතාවයි, සැපයේ 100 වතාවයි, බලයේ 100 වතාවයි, ප්‍රඥාව 100 වතාවයි. ආකාර 500කට ආත්ම 100ක විපාක දෙනවා. එතකොට දුස්සීල නමුත් මිනිහෙකුට දුන්නාම එකක් ආකාර 5ක් අනාගත ජීවිත 1000ක විපාක දෙනවා. මෙහෙම වැඩි වෙවි දානේ ආනිසංසය ලැබෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. තිසරණ තියෙන කෙනෙකුට දානයක් දුන්නාම අනාගත ජීවිත අසංකේයක ලැබෙනවා. ආනිසංස 5ක්. එකක් අසංඛ්‍ය වාරයේ ගැන ලැබෙනවා. එතකොට පින්නතුනි මේ දාණය සඳහා උපයා සපයා ගන්න වස්තුවෙන් ආහාර දන් දුන්නාම මේ කාරණා පංචවිධ කාරණා ලැබෙනවා. අන්නදෝ බලදෝ හෝති කියලා මේක කෙටියෙන් කියලා තියෙන්නේ. වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දන් දුන්නාම වර්ණ සම්පත්තිය ලැබෙනවා. ඒ කොහොමද වස්ත්‍ර දුන්නාම වර්ණ ලැබෙන්නේ? වස්ත්‍ර වල තියෙන්නේ අපි කැමතිම වර්ණයක්. වස්ත්‍ර දන් දෙනකොට වර්ණයත් එක්කම දන් දුන්න නිසා වර්ණ සම්පත්තියයි වස්ත්‍ර සම්පත්තියයි දෙකම ලැබෙනවා. පාන වර්ග දන් දුන්නාම අපි කැමති පාන වර්ග ලැබෙනවා. එතකොට දස දාන වස්තුවේ සෙය්‍ය, මාල, විලේපන, යාන මේ ආදී තව දේවල් අන්තර්ගතයි. ඇඳන් පුටු විශේෂ ආනිසංස ගෙනල්ලා දෙන පූජාවල්. ඒ අයිති වෙන්නේ යානා පූජාවට. මාල පූජාව. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ භික්ෂූන්ට මොකටද මාල කියලා? සංඝයාට මාල සුදුසු නැති බව ඇත්ත. නමුත් දායකයාට
පූජ කරන්න අයිතියක් තියෙනවා. ප්‍රඥාවන්ත භික්ෂූන් නිසා. එතකොට පිළිගන්න පුළුවන් දායකයන්ට අනුකම්පාව නිසා. නමුත් Tamanට පරිහරණය කරන්න හොඳ නැති බව දැනගන්න ඕනේ. සුවඳ පූජාවත් එහෙමනේ. භික්ෂූන් වහන්සේලාට ඊටාම සුවඳවත් දේවල් ගෙනහිල්ලා පූජා කරන්න වටිනවා. සුවඳ පූජාවේ ප්‍රධාන ආනිසංස වලින් එකක් ප්‍රඥාව ලැබෙන පින්කම. සුවඳ පූජාව. ප්‍රඥාව ලැබෙන තව පින්කම් තියෙනවා. සුවඳ පූජාව එකක්. එතකොට සුවඳ මල් පූජා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට පූජා කරනවානේ අපි. ධර්ම ගෞරවය වෙනුවෙන් පූජා කරනවා. එතකොට සුවඳ විලවුන් වර්ග පූජා කළා කියලා වරදක් වෙයිද? ප්‍රඥාවන්තයන්ට පූජා කරන්න ඕනේ. ලැබෙනදී පරිහරණය කළ යුත්තේ කොහොමද කියන කාරණාව තමන් දැනගන්න ඕනේ. පිහියක් කොච්චර ප්‍රයෝජනවත්ද? හැබැයි ඒ පිහියම මගේ මරණයට හේතු වෙන්නේ නැද්ද? වැරදි විදිහට පාවිච්චි කළොත් මගේ මරණයටත් හේතු වෙනවා. ඒකට සුවඳ පූජාව ඥානවන්තයෙකුට පූජා කරාම පූජාව පිළි අරගෙන සුදුසු පරිදි යොදන්න දන්නවා. එහෙම ඥානයක් ප්‍රඥාවක් විනය පිළිබඳව අවබෝධයක් නැත්තම් ඒ පූජාවෙන් තමන් වෙනසෙනවා. නමුත් දායකයා පූජාව කරන්නේ වෙනසෙන්න නෙමෙයි. තමන්ටත් යහපතක් කරගන්න එක යොදා ගන්න. ඉතින් අපි කියමු භික්ෂුන් වහන්සේ නමකට සුවඳ විලවුන් එකක් ලැබුණා කියලා. ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ඒක භික්ෂුවට ලැබිච්ච ලොකු අවස්ථාවක්. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සුවඳ පූජාවක්. ඒක දානපතියෙකුගේ පූජාවක්. දානපතියෙකුගේ පූජාවක් කියලා කියහම ඒක තව ක්‍රම වලට වෙනස් වෙන්න පුළුවන්. දානපති කියලා කියන්නේ තමන් එදිනෙදා පරිහරණය කරන ප්‍රමාණයට වඩා පරිහරණය කරන දේවල් වල තියෙන වටිනාකමට වඩා උසස් දෙයක් දන් දෙන කෙනාටනේ දානපති කියලා කියන්නේ. එතකොට අපි පින්නතුන් හිතන්නේ අපි සුවඳ පූජා කරන්න ගියහම අපි පාවිච්චි කරන සුවඳට වඩා උසස් දේවල් බුදුරජාන් වහන්සේට පූජා කරනද උසස් සුවඳක් කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට අරන් යන්නේ සුවඳ කූරු. අපි පාවිච්චි කරන්නේ සමහරලාට ලක්ෂ ගණන් වටින සුවඳ විලවුන්. දැන් මොකේද වටිනාකම වැඩි සුවඳ කූරේද අපි පාවිච්චි කරලා තියෙන සුවඳ විලවුන් එකේද? ආන් එතකොට අපි පූජාව දානපතිද කියලා අපව හිතන්න ඕනේ. මේ ලෝකේ තියෙන කොයිතරම් වටිනා සුවඳ පූජා කළත් භාග්‍යතුන් වහන්සේගේ සිල් සුවඳට භාග්‍යතුන් වහන්සේගේ ගුණ සුවඳට අපිට සමාන කරන්න පුළුවන් ද පින්නතුනි? ඒ නිසා කොච්චර වටින දේවල් පූජා කළත් අපිට ඉක්මවල යන්න බෑ. ඉතින් උසස් සුවඳක් පූජා කරාම තමන්ගේ දාන දායකද දාන දාසද දානපතිද කියන මට්ටමින් ආනිසංසය ඊටම ඉහළයි. යානා පූජාව. මොනවද ශාසනීය යාන පූජාව? ශාසනීය යානා පූජාව කියලා කියන්නේ පාවහන් පූජා කරනවාට. ඇඳපුටු පූජා කිරීම, කොට්ටමෙට්ට පූජා කිරීම, පාවාඩ පූජා කිරීම, පාපිසි පූජා කිරීම. ඔය හැම එකක්ම යාන පූජා ගණයට තමයි අයිති වෙන්නේ. යාන දන් දුන්නාම ලැබෙන්නේ සසරට සුවදායක යාන. එනිසා යානා පූජාව කොච්චර වටිනවද? සංක ජාතක කතාව මෙතෙන්ට ගලපන්න හරි වටිනවා. සංක බ්‍රාහ්මණතුමා දන් දෙන්න ධනෙ හොයන්න ස්වර්ණ භූමියට යන්න හිතාගෙන නැව් නගින්න
තොටුපළට යනකොට ගන්ධ මාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා අරමුණු කරලා බැලුවා මහ සත්වයන්ට සාගරයේ මැදදී කරදරයක් වෙයිද කියලා. පිහිටක් සලසන්න. ඇත්තටම නැව පෙරලෙනවා. මුහුදුපත් වෙනවා. එහෙනම් මහ සත්වයෝ බේරන්න වටිනවා මම. කොහොමද බේරන්නේ? බේරෙන ක්‍රමය මහ සත්වයෝ ලව්වම සකස් කරවන්න ඕනේ. එහෙම හිතලා පසේ බුදුරජාණන් වහන්සේ සංක බ්‍රාහ්මණතුමාට පේන්න පූටක අවුවේ රත් වෙච්ච මුහුදු වැලි මතින් වැඩම කරනවා. ඒක දැක්කහම සංක බ්‍රාහ්මණතුමාගේ හදවත පිච්චුණා වගේ දැනුණා. වහාම දුවගෙන ගියා පහු ගහක් යටට. වැලි ගොඩක් එකතු කරලා ඒ මත උතුරු සලුව එලලා බුදුරජාණන් වහන්සේ ළඟට දුවලා වන්දනා කරලා අර හෙවණට එක්ක ගිහිල්ලා වඩා හිඳවලා තමන් පානය කිරීම සඳහා පැන් අරගෙන යන කෙන්ඩියෙන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල දෝවණය කරලා පිහලා දැනට පැලඳගෙන ඉන්න තමන්ගේ උපවාහනේ ගලවලා සුවඳ තෙලින් පිරිමැදලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ස්වාමීනි ගල් බොරළු සහිත පොළොවේ රත් උණ වැලි සහිත පොළොවේ වඩිනකොට මට අනුකම්පා කරලා මේ උපවාහනේ පළඳින්න කියලා පූජා කළා. තමන්ගේ කුඩෙත් පූජා කළා. අවුව තියෙන වෙලාවට පරිහරණය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒ පාවාහන් දෙක පැලඳගෙන කුඩෙත් ඉහළගෙන මද දුරක් ගමන් කරලා සංක බ්‍රාහ්මණ බලාගෙන ඉන්නකොටම අහසට පැන නැගලා ගන්ධ මාදන පර්වතයට වැඩියා. සංක බ්‍රාහ්මණගේ නැව මුහුදුපත් වුණා. සංක බ්‍රාහ්මණ තමන්ගේ අතවැසියෙකුත් එක්ක මුහුදට පැනලා පීනනවා. සංක බ්‍රාහ්මණ සිල් අරගෙන ඉන්නේ. පීනන ගම සිල් ගන්නවා. මණිමේකලා දෙවඟන මහසાગරයේ බාරව ඉන්න දෙවඟන. ඇයට තියෙන රාජකාරිය තමයි තිසරණී පිහිටපු මව්පියන්ට සලකන සිල්වත් ගුණවත් අය මහසાગරයට වැටුනොත් බේරන්න ඕනේ. ඉතින් එහෙම අය හැමදාම වැටෙන්නේ නැහනේ. ඒ නිසා ඇය තමන්ගේ දිව්‍ය විමානයේ දිහා බල බල හිටියා. හදිසියෙම සාගරයේ දිහා බලනකොට මහ සත්වෝ පීනනවා. දවස් 7ක් බඩගිනි. හකුරු කාලා ගිතෙල් බීලා ඉන්නේ. ඒ හින්දා කායික ශක්තිය රැකගෙන ඉන්නවා. බැරි වෙලාවත් මැරුණොත් රාජකාරිය දේවකාරිය හරියට සම්පූර්ණ නොකරපු නිසා ඇයට බොහෝ චෝදනා ලැබෙන්න පුළුවන්. වහාම රන්තලියට පළතුරුත් අරගෙන මහ සත්වයෝ ළඟට ඇවිල්ලා පිළිගන්වලා අනුභව කරන්න කියම සඳහන් කරනවා අහකට ගන්න. අවේලාවේ කෑම කන්නේ. මං සිල් අරන් ඉන්නේ. කතිකාවතින් පස්සේ අපුරු ජාතක කතාව. මණිමේකලා දෙවඟන සප්ත රතනමය නැවක් සප්ත රතනයන්ගෙන් පුරවලා ඒ නැවට ගොඩ වෙන්න කියලා කියනවා. එතකොට අහන්නේ මේ නැව මගේ පින නිසා පහළ වුණාද? ඔබේ පින නිසා පහළ වුණාද? ඔබේ පින නිසා පහළ වුණා නම් මම ගොඩ වෙන්නේ නැහැ. මගේ පිනට පහළ වුණා නම් මං ගොඩ වෙන්න. ඒ සඳහන් කරනවා මේක මගේ පින නෙමෙයි ඔබේ පින තමයි කියලා. මතක් කරලා දෙනවා මතකද? මේ ගමන පිටත් වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේට ඔබේ පාවහම් පූජා කළා. ආන්ගේ පින්කමේ ආනුභාවයෙන් මේ ආනාව ඔබට ලැබෙන්නේ. එහෙමනම් මම මගේ ගම රට බලා යවන්න කියලා කියන්නේ. ධනෙ හොයන්න ගියේ නැව සප්ත රතනයන්ගෙන් පුරවලයි තියෙන්නේ. ඉතින් අතවැසියා ගත්තේ නෑ දෙවඟන. ඔහුත් ගන්න ඇයි නොගන්නේ කියලා අහපුවම සඳහන් කළේ ඔහුට සිල් නෑ කියලා. දැන් ඔය සිල් කතාව අපි මුලින් කතා කළා ආයෙත් ආවා එතෙන්ට. ඔහුට පිං මදි. තිසරණෙහි පිහිටවලා
තමන් කරගත්ත පින් ඔහුට අනුමෝදන් කළාට පස්සේ අතවැසියත් අරගෙන නැවෙන් තිබ්බා. පින්නතුනි, යානා පූජාවේ ආනිසංසය එතනම විපාක දුන්නේ හැටි. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පූජාවල් කොච්චර අපිට දේශනා කළාද සසර කරගන්න. පෙරහංකඩ පූජාව කොච්චර වටින පින්කමක්ද. නමුත් ගණන් ගන්නවද කවුරුවත්? පෙරහංකඩ පූජාව දීර්ඝායුෂ ලැබෙන්න හේතු වෙනවා. සංසාරේ වසවිස ශරීරගත නොවෙන්න පෙරහංකඩ පූජාව බොහොම ප්‍රයෝජනවත් පින්කමක්. මොකද පෙරහංකඩෙන් කරන්නේ ජලයේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරන එක. ඉතින් පෙරහංකඩ පූජා කිරීමෙන් ලබන කුසලය සංසාරගත අපේ ජීවිතවලට නොයෙක් සසර ගමන් මගේ කොයිතරම් අපද්‍රව්‍ය හම්බ වෙයිද? අපිරිසිදු ජලය හම්බ වෙයිද? ආන්ගිදාට අපට අපිරිසිදු ජලය හම්බ වෙන්නේ නැහැ. අපිරිසිදු දේවල්, වස විස සහිත දේවල් පෙරලා දෙන නිසා පෙරහංකඩෙන් ශරීරයට විස ඇතුල් වීම නැත්නම් විස ශරීරගත වීම, ඒ දේවල් වලින් ආරක්ෂා සම්පත්තිය හදාගන්න පෙරහංකඩ පූජාව හරි වටිනවා. වාහනවල වතුර මාරු කරනකොට හුඟක් අය ඉතා පිරිසිදුම જાතියක් නෙදාන්නේ. අලුත් වාහන හොඳට පවත්වන්න ඕන නිසා. එහෙනම් ඊට වඩා පිරිසිදු දේවල් මේ ශරීරයේ ඇතුළට දාන්න ඕනේ. අපි වාහන වලට ඊටාම පිරිසිදු දේවල් දාලා අපි කියන්නේ එච්චර සලකනවා අඩුයි. නමුත් මේ අභ්‍යන්තරයටත් ඊටාම පිරිසිදු වතුර ලබා දෙනවා නම් අපිට කොයිතරම් සහනයක් තියෙනවද? එතකොට ඒ පිරිසිදු බව රැකලා දෙන්නේ පෙරහංකඩිය. පිරිසිදු ජලය ලැබුණ නිසා අපිට දීර්ඝායුෂ ලබන්නත් ඒක හේතු වෙනවා. ඒ නිසා පෙරහංකඩ පූජාව දීර්ඝායුෂ ලබන්න හේතු වෙන පින්කමක්. ඉදිකටු පූජාව සසරගත ජීවිතයේ ඊතා තියුණු ඥාන ලබන්න හේතු වෙන පින්කමක්. ඉදිකට්ට නම් සුළුපටුයි තමයි. අඩු මුදලක් තමයි ඉදිකටුවට තියෙන්නේ. නමුත් මේකේ ආනිසංසය වැඩි කරලා දෙන විශේෂ කාරණා මොකද්ද? ඉදිකට්ටෙන් කරන වැඩේ කරන්න පුළුවන් වෙන දෙයක් නැති එකයි. ඉදිකට්ටෙන් කරන වැඩේ කරන්න ඉදිකට්ටම ඕනේ. එතකොට ඒ වැඩේ ගාවට යනකොට වෙන මොනවා ගෙනිච්චත් වැඩක් නෑනේ පින්නතුනි. ඊතාස්යුම් ඥාන ලබන්න හේතු වෙන විශේෂ පින්කමක්. පාත්‍ර ආධාරක පූජා කිරීම. පාත්‍රයේ තබා ගන්න ආධාරකය. දරා ගැනීමේ ශක්තිය, මතක ශක්තිය දියුණු කරවන රඳවන මහ පූජාව. පාත්‍ර ආධාරක පූජාව. කුජුත්තරා මහා උපාසිකාව ගැන කතා කරනකොට මේ පූජාව පිළිබඳව විස්තර තියෙනවා. ඉන්ද ආධාරකයක් පූජා කරනකොට වටිනාම දෙයක් පූජා කරන්න වටිනවා. ඒ වගේ මේ යමක් පූජා කරනකොට ආනිසංස දැනගෙන, වටිනාකම දැනගෙන, ප්‍රතිඵල දැනගෙන මේ පූජාව කරනවා නම් කොයි තරම්නම් සතුටුද? මේ වාගේ පූජාවල් කරගෙන තියෙනවා. ආනිසංස මේවයි. කවද මැරුණත් මේ සංසාරේ දුකක් විඳින ජීවිතයක් මට නෑ. අවශ්‍ය දේ සම්පූර්ණ කරගෙනයි තියෙන්නේ. ජවන හංස ජාතකයේදී මරණය ඊටාම ඉක්මනට අපි හොයාගෙන එනවා කියලා බරණැස් රජුරවන්ට හංස රජුරු සඳහන් කරාම රජුරු සිහි නැතුව වැටුණා. නැවත සිහි ගැන්නුවාට පස්සේ රජුරු අහනවා, ස්වාමීනි, ඒ තරම් වේගෙන් මරණය අපි හොයාගෙන එනවනම් මොනවද කරන්න ඕනේ? මහරජා මොකටද බය වෙන්නේ? දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න. සීලයක පිහිටන්න. සීලයක පිහිටීම තුලින් සුගතියේ උපදිනවා. දසදාන වස්තුව තුලින් එදිනෙදා අවශ්‍ය දේවල් මනාව සම්පාදනය වෙනවා.
අවවාද කළේ එහෙම. ආන් ඒ නිසා අපි පින්කම් කරනකොට නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ. ආනිසංසත් දැනගෙන ප්‍රතිඵලත් දැනගෙන ප්‍රයෝජනවත් වෙන විදිහට පින්කම් සම්පූර්ණ කරගන්න. ඊළඟට පින්නතිනි බණ අහනකොට දේශනාවේ සඳහන් කළේ නිවැරදිවම බණ අහන එකයි වටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අහන එක වටිනවා. හොඳට අහන්න ඕනේ සුතා. අහන ධර්මයේ මතක තියාගන්න ඕනේ දතා. වචනයක් ගානේ අහන්න ඕනේ. ඒක හරි භාවනාවක්. වචනයක් ගානේ අහනවා. එක වචනයක්වත් මගේ ඇරෙන්න දෙන්නේ නැහැ. උත්සාහ කරන්න අපේ අයත් එහෙම අහන්න. භාග්‍යතුන් වහන්සේ බණ අහන්න කියලා දේශනා කරපු ක්‍රමයනේ ඒක. වචසා පරිචිතා මනසානුපෙක්කිතා. ඊළඟට මොනවද දේශනා කළේ? අහපු ධර්මය තමන්ගේ භාෂාවෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මුල් පියවර 3ම පාලියෙන් කරන එක වටිනවා. ඉතින් එහෙම දේශනා කළාට අහන්න කෙනෙක් නැහැනේ. පාලි දන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඇයි ඉගෙන ගත්තේ නැත්තේ කියලා අපුවම් පාලි අමාරුයි කියලා කියන්නේ. හැබැයි එහෙම කියන අය ඉංග්‍රීසි, ගණන්, දෙමළ, ජපන්, කොරියන් මේ වගේ දේවල් ඕන තරම් ඉගෙන ගන්නවා කිසි අමාරුවක් නැහැ. ගණන් එහෙම පළවෙනි පාර ෆේල් වෙනවා අමාරුයි කියලා. දෙවෙනි පාරක් තියෙනවා. ඉංග්‍රීසිත් අසමත් වෙනවා අමාරුයි කියලා. දෙවෙනි පාර ලියලා පාස් කරගන්නවා. නමුත් පාලි වලට එච්චර සලකන්න හිතෙන්නේ නැහැ. කුසල් මදි වෙන්නත් පුළුවන්. ඉතින් තමන් පාලි දන්නේ නැත්තම් බණ අහනකොට ඔහේ අහගෙන ඉන්න නෙවෙන්නේ. කියන කාරණාවල් හරිද වැරදිද කියලා සංසන්දනය කරලා බලන්නවත් දැනුමක් නැහැ. ඉතින් ඇත්ත කීවත් වැරදි කීවත් සාදු කියලා නිකන් ඉන්න වෙන්නේ. හුඟක් අයට ඒකනේ වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් සත්පුරුෂයන්ගෙන් බණ අහන්න කියලා දේශනා කළේ. ඒ පූර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ වරද්දන්නේ නැහැ කියලා. ඉතින් ආන්ගේ නිසා පාලියෙන්ම කරගෙන අපේ භාෂාවට පරිවර්තනය කරගන්න කියලා කියන්නේ. දිට්ඨිය සුප්පටිවිද්දා. දැන ඉගෙනගත්ත ධර්මයට අනුව ලෝකෙ දිහා බලන්න ඕනේ. ධර්මානුකූලව දකින්න ඕනේ. ආන් මේ විදිහට යමෙක් මනාව ධර්ම ශ්‍රවණය කරනවා නම් තමන් සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දන් දෙනවා නම් උපයා සපයාගත් වස්තුව ඊටාම ධාර්මිකව හොයාගත් වස්තුවක් නම් අල්ලස් වලට අරන්නේ අල්ලස් අරන් හම්බ කරපු දෙයක් නෙමෙයි. මංකොල්ල කාලා උපයපු ධනයක් නෙමෙයි. වංචා කරලා ගත්ත ධනයක් නෙමෙයි. හොරකම් කරගත්ත ධනයක් නෙමෙයි. රාරක් විකුණලා සත්තු මසට විකුණලා ගිනි අවි විකුණලා හොර කිරුම් හොර මිනුම් ඒ වාගේ ක්‍රමවලින් ආදායම් ලැබලා උපයාගත් වස්තුවක් නොවෙන්න ඕනේ. ඊටාම ධාර්මික වස්තුවකින් දන් දෙන්න ඕනේ. එතකොටයි දානයේ මහත්ඵල වෙන්නේ. ඊළඟට පින්නතුනි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? තුනුරුවන් පිළිබඳව අචල ප්‍රසාදය, ගෞරවය. ඉතින් අපේ අචල ප්‍රසාදයක් නෑ. අපේ ප්‍රසාදය හෙලවෙනවා. සෝවාන් වහන්සේලාට, සකදාගාමින් වහන්සේලාට ඒ වගේ ප්‍රසාදයක් තියෙනවා. අපේ ප්‍රසාදය හෙලවෙනවා. අපේ ශ්‍රද්ධාව හෙලවෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමහර කෙනෙක් වැරදි මතයක් හරි මතයක් වගේම ඉදිරිපත් කළොත්
ඒක තමයි හරි කියලා අපි බාරගන්නේ නැද්ද? මෙතෙක් දරාගෙන ආපු පාරම්පරික නිවැරදි මතයට අපි පිටුපාන්නේ නැද්ද? මේ කාලේ එහෙම දේවල් කොච්චර වෙනවද? ආන් ඒක නිසා පින්නතුනි අපි නිවැරදිව හරියටම ශ්‍රද්ධාව හිතේ දරාගෙන කටයුතු කරන එක කොයි තරම් ප්‍රයෝජනවත්ද? සමහර අයගේ ශ්‍රද්ධාව බලන්න දෙවිවරු ඇවිල්ලා කරුණු සඳහන් කළා. සුප්‍රබුද්ධ කුට්ටි. සුප්‍රබුද්ධ ළඟට දෙවියෝ ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රයෝ කියනවා ඔබ දුප්පත් නේද? මං මේ දුප්පත්කම නැති කරනවා. ඔබට රෝගයක් තියෙනව නේද? හොඳ කරන්න බැරි. මම මේ රෝගයත් සනීප කරනවා. මං ඔබට මහා ධනයක් ලබලා දෙනවා. හැබැයි මම කියන ටික කියන්න ඕනේ. සක්‍ර දේවේන්ද්‍රෝ රැස් විහිදි විහිදි ඇවිල්ලා මේ කියන්නේ. සුප්‍රබුද්ධහන මොකද්ද? ඔබට පුළුවන්ද බුදුන් නොවේයි කියන්න? දහම් නොවේයි, සඟුන් නොවේයි කියලා කියන්න පුළුවන් නම් මම ධනයක් දෙනවා. ධනය දීලා දිලිඳුකම නැති කරනවා. රෝගය සනීප කරනවා. අනික් හැම අතින්ම සලකනවා. නමුත් ඔබ කවුද කියලා අහලා සක් දෙවිඳු බව දැනගත්තාම සඳහන් කළේ සක්‍රයා වුණත් උඹ මහ මෝඩයෙක් කියලා. බුදුන්මයි, දහම්මයි, සඟුන්මයි. නමුත් අපි අතරට කෙනෙක් රැස් විහිදි ඇවිල්ලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ බොරු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බොරු සංකල්පයක් කියලා කිව්වොත් එහෙම අපි පිළිගන්නවද නැද්ද? ඇයි රැස් විහිදි ඇවිල්ලානේ කියන්නේ. දන් දුන්නට වැඩක් නැහැ, සිල් රැක්කට වැඩක් නැහැ. අපි ඕක බොහොම ඉස්මුදලින් පිළිගන්නවා. ආන් ඒකයි කිය අපේ ශ්‍රද්ධාව සැලෙනවා. නමුත් ආර්යයන් වහන්සේලාගේ ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ. ඒ විශ්වාසයේ ගෞරවය paludu වෙන්නේ නැහැ. ආන් ඒ නිසා දේශනා කළා. නමුත් අපි ළඟත් මනා ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. අචල තුනුරුවන් පිළිබඳව පැහැදීමක් තියෙන්න ඕනේ. ආන් ඒ පැහැදීම තමයි අපි පින බලවත් කරන්න හේතු වෙන්නේ. කර්මයයි කර්මඵලයයි පිළිබඳව පූර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ. මම මේ දේවල් කරලා තියෙනවා. ආහාර දන් දීලා, පාන වර්ග දන් දීලා, වස්ත්‍ර දන් දීලා මම මේ දේවල් කරලා තියෙනවා. යාන දන් දීලා තියෙනවා. ගන්ධ විලේපන දන් දීලා තියෙනවා. මාල දන් දීලා තියෙනවා. මේ දේවල් වලින් ලැබෙන ආනිසංස මෙන්න මේ විදිහයි කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මං සිල් රැකලා තියෙනවා. මරණින් පස්සේ දුගතියක නොයා සුගතියට උපදින්න අවශ්‍ය කාරණා ටික තමන් සකසගෙන තියෙනවා කියලා හිතලා එදාට ඔහු කොච්චර සැනසෙනවද? කර්මයේ කර්මඵලයේ මම මේ දේවල් කළා, මේකේ ආනිසංස මට මෙහෙම ලැබෙනවා. ආන් ඒ විදිහට පින්නතුනි මනාව දම්පැන් පූජා කළොත් ලබන්න පුළුවන් විපුල ඵලයක්. තං වේදානං විපුල ඵලන්ති බ්‍රූමි. තමන් සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා ඊටාම ධාර්මික උපයාස අපයාගත් වස්තුවක්. කර්මයයි කර්මඵල විශ්වාසයයි ඇතු යම් කෙනෙක් දාන මුකෙහි තබනවා නම් ආන්ගේ දානේ විපුල ඵල ගෙනල්ලා දෙනවා කියලා දේශනා කළා. එහෙමනම් පින්නතුනි ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව මේ ආදී කරුණු ජීවිතයට වහවහ ගොනු කරගෙන මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන ආකාරයෙන් ඊටාම නිවැරදිව සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම ආදී මේ හැම කරුණක්ම
මනාව සම්පූර්ණ කරගෙන දම්පැන් පූජා කරලා සීලයත් ආරක්ෂා කරගෙන දානයත් සම්පූර්ණ කරගෙන භාවනාවත් සම්පූර්ණ කරලා තමන්ගේ හිතත් සංවර කරගෙන හිත පාලනය කරගන්න අවශ්‍ය තැන තමන් යටතේ දමනය කරගන්න පුළුවන් විදියට ගොඩනගාගෙන යම් කෙනෙක් කටයුතු කළා නම් මෙලොව පරලොව දෙකම ඔහු දිනනවා. එහෙනම් එසේ කටයුතු කරන්ද මේ බුද්ධාන්තරය තුල ඔබට කොයිතරම් අවස්ථාව තියෙනවද? ආන්ගේ අවස්ථාවෙන් වහවහ ප්‍රයෝජන අරගෙන සම්මා සම්බුද්ධ ශාසනය භජනය කරගෙන සතර පායට පිටුපාලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම දානමේ කුසලය ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.